ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ e-learning.lk channel එකේ බයෝමෙන් සීරීස් එකත් එක්ක. මේ දවස්වල විශේෂයෙන්ම රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධමය තත්ත්වය නිසා රුසියාවේ ඉතිහාසය ගැන ඊළඟට කීව් නගරයේ වැදගත්කම ගැන ගොඩක් කතා බහ ඇති වෙලා තියෙනවා. ඒ හින්දා අපි කල්පනා කරා රුසියාවේ පළවෙනි රජුරුව ගැන කතා කරන්න. රජුරුව කියවට ඇත්තටම අපිට ඒ කියන්නේ රජුරුව කියන නම ඔහු රජු කියන තනතුර ඔහු අරගත්තු බවක් සඳහන් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් රුසියාවේ පළවෙනි පාලකයා. එහෙම නැත්නම් නූතන රුසියාව නිර්මාණය වෙද්දී පළවෙනි වතාවට රාජ්‍යයක් විදිහට රුසියාව හැදෙන්න මූලික වෙච්ච පුද්ගලයා ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔහුගේ නම රුරික්. රුරික් කියන චරිතය ගැන විවාද තියෙනවා. ඒ කියන්නේ ඔහු ඇත්ත වශයෙන්ම ඔහු ගැන පුරාවිද්‍යාත්මක සාධක හොයාගන්න පුළුවන් වෙලා නැහැ. ඔහු ගැන තියෙන්නේ වංශ කතාවල් වල තියෙන සාධක. ඒ අනුව සමහර ඉතිහාසඥයෝ විශ්වාස කරනවා ඇත්තටම රුරික් කියන්නේ සැබෑ චරිතයක් නෙවෙයි කියලා. ඔහු යම්කිසි ආකාරයක ප්‍රබන්ධයක් විදිහට හැදිච්ච චරිතයක් කියලා සමහර අය විශ්වාස කරනවා. කෙසේ වෙතත් අනික් පැත්තට විශ්වාසයක් තියෙනවා රුරික් කියන්නේ සැබෑ චරිතයක්. ඔහුගෙන් තමයි පළවෙනි රාජවංශය පටන් ගන්නෙ කියලා රුසියානු ඉතිහාසයේ. අපි ඊට කලින් කතා කරා ඉවාන් කියන්නේ හතරවෙනි ඉවාන් එහෙම නැත්නම් බිහිසුණු ඉවාන් ගැන. බිහිසුණු ඉවාන් කියන්නේ රුරික් රාජවංශයේ අන්තිමයට කලින් පාලකයා. එතකොට රුරික් කියන පුද්ගලයා සැබෑ චරිතයක් කියලා විශ්වාස කරන සාමාන්‍ය ඔය රුසියානු වංශ කතාවල් වල හැටියට ඒ කතාවේ හැටියට මේ 1598 වෙනකම් රුසියාව පාලනය කරපු රාජවංශය පටන් ගන්නේ 862 අවුරුද්දේදී රුරික්ගෙන්. රුරික් කියන චරිතය රුසියාවට එන්නේ ඒ කියන්නේ ඔහු රුසියාවේ ස්වදේශිකෙක් නෙවෙයි. ඔහු ඇත්තටම වයිකින් වරයෙක්. එතකොට රුරික් කියන චරිතය රුසියාවට එන්නේ එක්තරා ඓතිහාසික පසුබිමක් සහිතව. ඒකින්ද අපි කතා කරන්න ඕනේ රුරික් රුසියාවට එන්න බලපාන ඓතිහාසික පසුබිම. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී විතර රුසියාවේ ඒ කියන්නේ අපි ගත්තොත් දැන් අපි සිතියමක් කරගත්තොත් සුදු මුහුද, බෝල්ටික් මුහුද සහ කළු මුහුද කියන මුහුදු තුනෙන් වටවෙච්ච ගොඩබිම් ප්‍රදේශය අපි අරගත්තොත් එහෙම දැන් තියෙන භූගෝලීය තත්ත්වයන් එක ගත්තොත් යුක්‍රේනය, බෙලාරුසියාව සහ රුසියාවේ එක්තරා කොටසක්. මේ ප්‍රදේශය ජනාවාස කරගන්නවා ස්ලාව්වරු කියන ගෝත්‍රිකයන් විසින්. එතකොට මේගොල්ලෝ ගොඩක් වෙලාවට තමන්ගේ ජනාවාසය ඉදි කරන්නේ ගංගාවල් ආශ්‍රිතව. හේතුව තමයි ඔය කියන ප්‍රදේශයේ ඔය කාලේ වගේම ඊට ශතවර්ෂ ගණනාවක් පස්සේ වුණා උගා වනාන්තර ප්‍රදේශ තියෙනවා. එතකොට ඒ ගොඩබිම් මාර්ග හරි අඩුයි. හැබැයි ඒ වගේම ලොකු ගංගාවල් තියෙනවා. එතකොට මේ ගංගාවල් හරහා ගමනාගමනය හරිම පහසුයි. ඒ හින්දා උගක් වෙලාවට ගංගාවල් ආශ්‍රිතව තමයි මේගොල්ලෝ ජනාවාස ඉදි කරගන්නේ. එතකොට මේ ජනාවාසවල ඒගොල්ලෝ මුලින්ම කුඩා ජනාවාස පස්සේ විශාල වෙන්න පටන් ගන්නවා. ඒවා විශාල වෙන්න ගත්තාම ඒ විශාල ජනාවාස වලට ඒගොල්ලෝ ග්‍රාද් කියලා කියනවා. අදටත් රුසියාවේ නගරවලට කියන නමක් තමයි ග්‍රාද්. කියන්නේ කලිනින්ග්‍රාද්, ලෙනින්ග්‍රාද් ඔය වගේ නම් අපි අහලා තියෙනවා. මේ ජනාවාස ආශ්‍රිතව ඒගොල්ලෝ ගොවිතැන් කරනවා. ඊළඟට වෙනත් විවිධාකාර කර්මාන්තවල නියැලෙනවා. ඊට අමතරව වෙළඳ කටයුතු වල නිරත වෙනවා. විශේෂයෙන්ම සක්වලෝ වෙනදාමේ ඒ අය බොහොම ප්‍රචලිත නමක් දිනා ගන්නවා. සේබල් සහ වෙනත් විවිධාකාර සතුන්ගේ ලොම් අනිකුත් රටවල් වලට විකිණීමෙන්. මේ කාලේ වෙනකොට ක්‍රිස්තු වර්ෂ 7 වෙනි 8 වෙනි සියවස වල වෙනකොට ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවස වගේ වෙනකොට නැත්නම් 9 වෙනි සියවස වගේ වෙනකොට එක පැත්තක බෝල්ටික් මුහුද පැත්තේ වයිකින්වරු ක්‍රියාකාරී වෙන්න පටන් අරගෙන තියෙනවා. වයිකින්වරු තමන්ගේ වෙළඳ මධ්‍යස්ථාන වර්තමානයේ ගත්තොත් ස්වීඩනය, ඩෙන්මාර්කය වගේ තැන්වල ඉදි වෙන්න පටන් ගන්නවා. ඊළඟට අනිත් පැත්තට කළු මුහුද පැත්තෙන් බයිසන්ටියන් අධිරාජ්‍ය දිහාවට යොමු වෙලා තියෙනවා. එතකොට වයිකින්වරුන් සහ බයිසන්ටියන් අධිරාජ්‍ය අතර කෙටිම මාර්ගය වෙట్లా තියෙන්නේ මේ ස්ලාව්වරු ජීවත් වෙච්ච ප්‍රදේශය. එතකොට බයිසන්ටියන්වරුන් සහ වයිකින්වරුන් අතරේ වෙළඳ මාර්ග වගේම ස්ලාව්වරු සහ වයිකින්වරු අතරේ ස්ලාව්වරු සහ බයිසන්ටියන්වරුන් අතරේ වෙළඳ මාර්ග ඇති වෙනවා. වෙළඳ සම්බන්ධතා ඇති වෙනවා. එතකොට මේ සම්බන්ධතාවය එක්ක මේ ස්ලාව්වරුන්ගේ වෙළඳාම දියුණු වෙලා ස්ලාව්වරු බොහොම ධනය උපයන්න පටන් ගන්නවා. එතකොට බොහොම ශාස්ත්‍රීය ප්‍රදේශ ඒගොල්ලෝ ජීවත් වෙච්ච ප්‍රදේශවල වගා කටයුතු කරමින් ආහාර නිෂ්පාදනය කරනවා. වෙනත් විවිධාකාර අත්කම් වැඩ කරන කාර්මික ශිල්පීන් මේ නගරවල ඉන්නවා.
ඊළඟට වෙළඳ කටයුතු සිද්ධ වෙනවා. එතකොට ඊටාත්ම ක්‍රියාකාරී වෙළඳ මධ්‍යස්ථාන කිහිපයක්ම මේ ප්‍රදේශවල ඇති වෙන්න පටන් ගන්නවා. මේත් එක්කම ධනය වර්ධනය වීමත් එක්ක මේ ජනාවාස අතරේ නැත්නම් මේ ස්ලාව්වරු අතරේ ගැටුම් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ක්‍රිස්තු වර්ෂ 9 වෙනි සියවස වෙනකොට මේ ගැටුම් වර්ධනය වෙලා උණුන් ගහ ගන්නා උණුන් මරා ගන්නා තත්වයට පත් වෙනවා. ටික කාලයක් මෙහෙම යනකොට ඒගොල්ලන් තේරුම් ගන්නවා මේ උණුන් මරා ගැනීමෙන් කිසිම ප්‍රතිලාභයක් අත් වෙන්නේ නැත කියන කාරණේ. අනුව ඒ අය තීරණයක් ගන්නවා යම්කිසි ආකාරයක එකඟතාවයක් මත යම්කිසි ආකාරයක ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට අවශ්‍යයි කියලා. එතකොට ඔවුන් තේරුම් ගන්න කාරණේ තමයි තමන්ගේ ප්‍රදේශවලින් නායකයෙක්ව තමන්ගේ ප්‍රධාන නායකයා විදිහට පත් කරොත් උදාහරණයක් විදිහට යම්කිසි එක නගරයක නායකයෙක්ව තමන්ගේ ප්‍රධාන නායකයා විදිහට පත් කරොත් අනිකුත් අයට අසාධාරණයක් වෙන්න පුළුවන්. ওই කාරණේ නිසා මේක මැඩපවත්වන්න ඒගොල්ලෝ තීරණය කරනවා වෙනත් රටක කෙනෙක්ට ආරාධනා කරන්න තමන්ගේ රට පාලනය කරන්න. දැන් මෙතෙන්දී ඒ දවස්වල තිබිච්ච ක්‍රමය දැන් ස්ලාව්වරුන්ගේ නගරවල තිබිච්ච පාලන ක්‍රමය ගැන අපි කතා කරොත් එහෙම ඒගොල්ලන්ගේ තිබ්බේ ඉතා විදිහක කවුන්සිල් එකකින් තමයි නගර පාලනය වුනේ. ඒකට ඒගොල්ලන්ගේ භාෂාවෙන් නැත්නම් රුසියානු භාෂාවෙන් කියන්නේ වේචි කියලා. ඒතකොට මේ කවුන්සිල් එකේ එක්තරා දුරකට ඇත්තටම ඇතන්ස් වල තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදයට ටිකක් සමානයි කියලා අපිට හිතන්න පුළුවන් ඒගොල්ලන්ගේ ක්‍රමවේදයන්. මොකද මේ නගරවල නගරවැසියන් ඉපුරවැසියන්ට සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබ්බා මේ වගේ සාකච්ඡාවලට. ඒ අනුව ඊට පස්සේ කවුන්සිල් එකක් පත් කරගන්නවා. ඒ කවුන්සිල් එක තමයි ඒ නගරයේ කටයුතු කරන්නේ. ඒ වේචි එක තමයි ඒ නගරේ පාලනය කරන්නේ. එතකොට ඒ විවිධාකාර නගරවල ප්‍රධානීන් එකතු වෙලා ඕන් තීරණයක් ගන්නවා යම්කිසි පාලකයෙක්ව කියන්නේ යම්කිසි කුමාරයෙක්ට ආරාධනා කරන්න ඔවුන්ගේ රාජ්‍යයේ තියෙන ගැටුම් निराකරණය කරගෙන එක්තරා විදිහකට මධ්‍යස්ථ පුද්ගලයෙක් විදිහට කටයුතු කරලා රාජ්‍ය ස්ථාවර කරගන්න අවස්ථාවක් සකස් කරගන්න. එතකොට ඔවුන් බලාපොරොත්තු වෙන නායකයා ඒකාධිපතියෙක් නෙමෙයි. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ නගර වලින් පත්වෙන නියෝජිතයන්ගේ මණ්ඩලයක් සමග සාකච්ඡා මාර්ගයෙන් පාලනයක් කරගෙන යන එක්තරා විදිහක ක්‍රමයක්. ඉතින් ඇත්තටම බ්‍රිතාන්‍යයේ 1215 මැග්නා කාටා කිවිසුමට අවුරුදු 400කට විතර කලින් නැත්නම් අවුරුදු 350කට විතර කලින් රුසියාවේ ඒ වගේ එකඟතාවයක් නිර්මාණය වෙලා තියෙනවා. රුසියාවේ වංශ කතාවල කියන විදිහට. කොහොම හරි මේගොල්ලෝ නායකයෙක් හොයනකොට තමයි මේගොල්ලන්ට රුරික් කියන කුමාරයා මුණ ගැහෙන්නේ. අයිබෝවන්. මගේ නම චතුරංග අබේසිංහ. අද මම ඔබව හමු වෙන්නේ e-learning.lk platform එක හරහා දත්ත විද්‍යාව පිළිබඳ හැඳින්වීමක් ලබා දීමයි. දත්ත විද්‍යාව ලෝකයේ ඉතාමත් ප්‍රචලිත සීග්‍රයෙන් දියුණු වෙන ඉතාමත් විශාල අපසරියක් තියෙන විෂයපතයක්. නමුත් ලංකාවේ මේ පිළිබඳ දැනුම අවම වශයෙන් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් මෙම විෂය කියලා දීම ඉතාමත් අඩුවෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ අරමුණ සඳහා අපි ඔබ සඳහා සූදානම් කරගෙන තියෙනවා කොටස් 10කින් යුතු පාඩම් 10ක්. මේ 10 තුලින් ඔබට දත්ත විද්‍යාව පිළිබඳ මූලික අවබෝධයකුත් දත්ත විද්‍යාවෙන් ඔබට තෝරාගත්ත හැකි කොටස කුමක්ද, ඒ ඔබ තවදුරටත් අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ නව දැනුම ලබා ගැනීම සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. රුරික් කියන්නේ 824 දී විතර ඉපදිච්ච කුමාරයෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඔහු යුද්ධ නායකයෙක් විදිහට සඳහන් වෙනවා. ඔහු කොහෙද ජීවත් වුනේ කියන එක පිළිබඳව මත ගැටුමක් තියෙනවා. සමහරු කියනවා ඔහු ස්වීඩනයේ කෙනෙක් කියලා, සමහරු කියනවා ඔහු ඩෙන්මාර්කයේ කෙනෙක් කියලා. කෙසේ වෙතත් ඔහු වයිකින් වරයෙක් කියන එක ප්‍රසිද්ධ පැහැදිලි. රුසියානුවන් ඔවුන්ට වරන්චියන් වරුන් කියලා කිව්වා. මේ වයිකින් වරයෙක් තමයි රුරික් කියන කුමාරයා. රුරික් තමන්ගේ සහෝදරයෝ දෙන්න, සමහර අය කියන විදිහට තමන්ගේ හොඳම මිත්‍රයෝ දෙන්න. කෙසේ වෙතත් කොහොම හරි තමන්ගේ ප්‍රධානම සහචරයෝ දෙන්නෙකුත් තමන්ගේ ඊළඟට හමුදාවලත් එක්ක රුසියාවට එනවා. ක්‍රිස්තු වර්ෂ 860 දී විතර ඇවිල්ලා ඉවර වෙලා ස්ලාව්වරුන්ගේ රාජ්‍ය ස්ථාවර යුද්ධ වලින් තොර රාජ්‍යයක් බවට පත් කිරීමේ කටයුතු පටන් ගන්නවා. රුසියාවේ තියෙනවා විලක් ලාදගා කියලා. ලාදගා විලට ටිකක් දකුණෙන් වොල්හොෆ් කියන ගංගාව අයිනේ ලාදගා කියලා ප්‍රදේශයක් තියෙනවා. මේ ප්‍රදේශයේ ඒ දවස්වල ක්‍රිස්තු වර්ෂ 700 ගණන් වල විතර
ප්‍රධාන නගරයක් ඇති වුණා. එතකොට ඒ නගරය කිට්ටුව තමයි රුරික් ඇවිල්ලා පළවෙනියෙන්ම තමන්ගේ බලකොටුව ඉදි කරා කියලා සඳහන් වෙන්නේ. ඊට ටික කාලයකට පස්සේ ක්‍රිස්තු වර්ෂ 862 දී ඔහු අලුතෙන් නගරයක් ඉදි කරනවා. ඒකට ඒ දවස්වල කියලා තියෙන අලුත් බලකොටුව කියලා. පස්සේ ඒක අලුත් නගරයේවත් නොව්ගෝරොඩ් බවට පත් වෙනවා. අදටත් නොව්ගෝරොඩ් කියන නගරය රුසියාවේ තියෙනවා. නොව්ගෝරොඩ් වෙලීකි කියලා කියන්නේ. එහෙම නැත්නම් මහා ශ්‍රේෂ්ඨ නොව්ගෝරොඩ් කියලා කියන්නේ. ක්‍රිස්තු වර්ෂ 1862 දී එහි 10 වන සංවත්සරයේ සැමරුණා. ඒ සඳහා විශාල ස්මාරකයක් එහෙම ඉදි කරා. ඒ ස්මාරකයේ රුරික්ගේ රූපය අඹලා තියෙනවා. රුරික් මේ විදිහට ඔය අපි කතා කරන වර්තමාන රුසියාවේ උතුරු දිගට වන්නට තියෙන ඔය ලාදගා විලට ටිකක් දකුණෙන් ඒ ප්‍රදේශ හරහා තමන්ගේ බලය ස්ථාපිත කරන්න පටන් ගන්නවා ක්‍රිස්තු වර්ෂ 860 විතර ඉඳලා. එතකොට එහිදී මම අර කලින් කිව්වා වගේ ඒ ප්‍රදේශවල ඉන්න ස්ලාව් නගරවල නගරවැසි නියෝජිතයන් සමග ඒකාබද්ධතාවයෙන් තමයි මේ විදිහට මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ ජනාවාස වලින් නිර්මාණය වෙච්ච ජනාවාස සමහර ඒවා තාමත් තියෙනවා. ඊට පස්සේදී ඔහු ඒත් එක්කම ඔහුට අවධානය යොමු කරනවා. ඔහුගේ රාජ්‍යයට පිළිගැනීමක් ලබා ගැනීම උදෙසා හෝ වෙළඳ සම්බන්ධතා කියන්නේ තමන්ට වාසිදායක විදිහේ වෙළඳ කිවිසුමක් ලබා ගැනීම උදෙසා හෝ යම්කිසි අරමුණකින් කොන්ස්ටන්ටිනෝපලයට එහෙම නැත්නම් බයිසන්ටියමට පහර දෙන්න තීරණය කරනවා. ඒ අනුව මේ වැඩේ බාර දෙන්නේ අස්කෝල් සහ දීර් කියලා නායකයෝ දෙන්නෙක්ට. මේ දෙන්න ඇවිල්ලා ඉවර වෙලා බයිසන්ටියමට ප්‍රහාරයක් එල්ල කරන්න උත්සාහ කරනවා. එහිදී වුන් සාර්ථක වෙන්නේ වුන් පරාජයටපත් වෙනවා. පරාජයටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ? අස්කෝල් සහ දීර් කුමාර ජීවිත ගලවාගෙන ආපහු ස්ලාව්වරුන්ගේ ප්‍රදේශවලට යනවා. ඊට පස්සේ වුන් අවුරුදු කිහිපයක් තැන් වල ඉඳිමින් කණ්ඩායම් එකතු කරමින් එක්තරා අවස්ථාවක ඔවුන්ට පුළුවන් වෙනවා කීව් නගරය අල්ලගන්න. කීව් කියන්නේ ටිකක් පරණ නගරයක්. වංශ කතාවල කියන විදිහට විශ්වාස කරන විදිහට කීව් නගරය ඉදි කරලා තියෙන්නේ ස්ලාව්වරු මුලින්ම ওই ප්‍රදේශවල ජනාවාස බිහි කරන්න පටන් ගත්ත කාලෙමයි ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ. ක්‍රිස්තු වර්ෂ 482 විතර තමයි නගරය ස්ථාපිත වුණා කියලා පිළිගන්නේ. කියන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂි කෙසේ වෙතත් වංශ කතාවල හැටියට පිළිගැනීම තියෙන්නේ එහෙමයි. ඒ අනුව 1500 වෙනි කියන්නේ කීව් නගරයේ 1500 වෙනි සංවත්සරයේ 1980 ගණන් වලදී සමරනු ලැබුණා. කොහොම වෙතත් ඒ කාලේ ඒක ස්ලාව්වරුන්ගේ නගරයක්. ඒක වැදගත් වෙන්නේ කීව් නගරය වැදගත් වෙන්නේ බයිසන්ටියමට තියෙන කිට්ටුභාවය හේතු කොටගෙන බයිසන්ටියමත් එක්ක තියෙන වෙළඳ සම්බන්ධතාව සඳහා කීව් නගරය බොහෝසෙයින් වැදගත් වෙනවා. ඒ අනුව තමයි කීව් නගරයේ වැදගත්කම රඳා පවතින්නේ. එතකොට රුරික් විසින් බයිසන්ටියමට පහර දෙන්න යවපු සෙන්පතියෝ දෙන්න ඊට අවුරුදු කිහිපයකට පස්සේ හමුදාවක් ගොඩනගාගෙන ඇවිල්ලා කීව් නගරේ බලය අල්ල ගන්නවා. ඊට පස්සේ අස්කෝල් සහ දීර් කීව් නගරය පාලනය කරනවා. රුරික් නොව්ගෝරොඩ් වල පාලනය ගෙනියනවා. නොව්ගෝරොඩ් සහ ඒ වගේ ප්‍රදේශවල ඔහුගේ පාලනය පවතිනවා. එතකොට ඔහුට කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ ඇත්තටම අස්කෝල් සහ දීර්ව පරාජය කරලා කීව් නගරය අල්ලගන්න. කීව් නගරය වෙනම පවතිනවා. ඉතින් ඊට පස්සේ අවුරුදු කිහිපයක් ඇතුළත රුරික් තමන්ගේ රාජ්‍ය ස්ථාවර කරගෙන කණ්ඩායම් එකතු කරගෙන සමහර කණ්ඩායම් රාජ්‍යයට එකතු කරගෙන සැලකිය යුතු ප්‍රදේශයක බලය වර්ධනය කරගන්න කටයුතු කරනවා. ඒ එක්කම ඔහු 870 ගණන් වෙනකොට ඔහු මිය යන්නේ 879. ඔහු මිය යන්න කලින් ඔහුගේ රාජ්‍ය බාර දෙනවා ඔලෙග් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන එහෙම නැත්නම් අල්යෙග් කියලා රුසියානු විදිහට කිව්වොත් කියන කුමාරයාට. ඔහු ඥාති සහෝදරයෙක් හෝ ඥාතියෙක් කියලා සඳහන් වෙනවා. එහෙමත් නැත්නම් රුරික්ගේ හොඳම මිත්‍රයෙක් කියලා සඳහන් වෙනවා. අල්යෙග්ට බාර දෙන්නේ මොකද රුරික්ගේ පුත්‍රයා ඊගර් එහෙම නැත්නම් ඉගෝර් රුසියානු විදිහට කිව්වොත් ඊගර්. ඔහු ඒ වෙනකොට ඊටම කුඩා දරුවෙක්. ඒ නිසා ඔහුට තනියම පාලනය කරගෙන යන්න බෑ. ඒ නිසා අල්යෙග්ට බාර දෙනවා රාජ්‍ය පාලනය කරන්න. රුරික් තමන්ගේ මරණයට කලින් අල්යෙග්ට රාජ්‍ය බාර දෙනවා. බාර දීලා ඔහු කියනවා ඊගර් වෙනුවෙන් රාජ්‍ය බලා ගන්න කවදා හරි ඊගර් රජ වෙනකම්. සාමාන්‍යයෙන් අපි දන්නවා ඔහොම රටවල් බාරගත්තු කට්ටිය ඊට පස්සේ කරන්නේ අර කුමාරයා මේ කුමාරා දාලා එහෙම නැත්නම් වෙන ක්‍රමයකින් රාජ්‍ය බලය පැහැරගන්නේ. නමුත් රුරික් මිය ගියාට පස්සේ 879 දී අල්යෙග් රුරික්ට බොහොම පක්ෂපාතී විදිහට තමන්ගේ රාජ්‍ය ස්ථාවර කරගෙන ශක්තිමත් කරගෙන
පස්සේ කාලෙක ඊකට රටේ බලය ලබා ගන්න අවස්ථාව සකසලා දෙනවා. ඒක ක්‍රියාමාර්ගයක් විදිහට රුරික් මිය ගිහිල්ලා අවුරුදු කිහිපයකට පස්සේ අල්ලේ කීව් නගරය අල්ලගන්න කටයුතු කරනවා. ඔන්න ඔහොම තමයි කීව් ඔය අපි කියන රුසියානු රාජ්‍යයට ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ කාලෙක වයිකින් වරුන් එක්ක තියෙන සම්බන්ධයට වඩා බයිසන්ටියමත් එක්ක සම්බන්ධය වර්ධනය වෙනකොට කීව් වල වැදගත්කම තවත් වැඩි දියුණු වෙනවා. අනිත් කීව් කියන්නේ ආරක්ෂා කරන්න පුළුවන් තැන, පහසු තැන. ඒ විදිහට කීව් නගරය තමයි ප්‍රධාන නගරය බවට පත් වෙන්නේ මේ හැදෙන රාජ්‍යයේ. ඒ නිසා රාජ්‍යයට කීවන් රුස් කියලා කියනවා. රුරික්ගේ කාලේ කීවන් රුස් කියලා කිව්වේ නැහැ. මොකද කීව් එතකොට ඒගොල්ලන්ගේ බලය තිබ්බේ නැති නිසා. කෙසේ වෙතත් කීවන් රුස් රාජ්‍යයේ ආරම්භකයා විදිහට සැලකෙන්නේ රුරික්. රුරික් නමුත් පාලනය කරේ නොව්ගෝරොඩ් වල ඉඳලා. ඉතින් කීවන් රුස් රාජ්‍ය නිර්මාණය වුණාට පස්සේ ප්‍රධාන නගර දෙකක් ඒ රාජ්‍යයට ඇති වෙනවා. එකක් තමයි කීව්, අනික තමයි නොව්ගෝරොඩ්. ඉතින් ඒ නගර දෙකම වැදගත් නගර බවට පත් වෙනවා. ඊට පස්සේ නමුත් අර බයිසන්ටියමත් එක්ක තියෙන සම්බන්ධතාව වර්ධනය වීමත් එක්ක කීව් තමයි ප්‍රධානම නගරය වෙන්නේ. පස්සේ ඒ රාජ්‍යය අගනුවර වගේ තියෙන්නේ කීව්. හැබැයි අර කලින් අපි කතා කරපු විදිහටම කීව් වල පාලකයා තනිකර ඒකාධිපති පාලකෙක් විදිහට උඩ කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ප්‍රාදේශීය පාලකයින්ගේ බලය සැලකිය යුතු මට්ටමක තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට තනිකර ඒකාධිපති විදිහට පාලනය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද රදලයින්ගේ කැමැත්ත ඇතුව තමයි ඒ රාජ්‍ය පාලනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ විදිහට එක්තරා විදිහක ඒකාබද්ධ රාජ්‍යයක්, නමුත් යම්කිසි ආකාරයක රදලයින්ට බලය බෙදිච්ච ආකාරයේ රාජ්‍යයක් තමයි ඊට පස්සේ නිර්මාණය වෙන්නේ රුරික්ගෙන් පස්සේ. ඒ දිගටම මේ විදිහට තමයි යන්නේ. ඒකට අපි සමහර වෙලාවට අහලා තියෙන කතන්දර කොහොම වෙතත් ඒ කාලේ රුසියාවේ තිබ්බ ක්‍රමය එන්න තනිකර ඒකාධිපතිකරණයක් නෙවෙයි. ඒ වගේම මේ කීවන් රුස් කියන රාජ්‍ය මොංගෝලියානු ආක්‍රමණ 13 වෙනි සියවසේ එනකම් ඒ විදිහට පවතිනවා. ඊට පස්සේ ඒ රාජ්‍ය බිඳ වැටෙනවා. ඒ ඔස්සේ තමයි ඊට පස්සේ කාලෙක අපි දැන් දන්න රුසියාව නිර්මාණය වෙන්නේ. ඒ කොහොම වෙතත් දැන් අපි දන්න රුසියාවේ ප්‍රාරම්භකයෝ විදිහට රුරික් වැදගත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. අදටත් රුරික්ව ඒ විදිහට සලකනවා. වැදගත්ම කාරණය වෙන්නේ එතකොට අපි දන්න රුසියාවේ ප්‍රාරම්භක පාලකයා රුරික් කියන්නේ වයිකින් ජාතිකයෙක් වීම. අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. අපි මේ වගේ වීඩියෝස් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා elearning.lk YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook page එක like කරන්න. Facebook page එකේ link එක ඕගොල්ලන්ට description එකෙන් බලා ගන්න පුළුවන්.